පන්සිල් සමාදන් වීම සඳහා කවුරුත් තෙවරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสารณ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදිත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කෝ භික්ඛු සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය තං වෝ කතම් මයා ඒතානි භික්ඛු රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත මා පමාදත්ත මා පච්ඡා විප්පටිසාරිනෝ අහුවත්ත අයං වෝ අම්හාකං අනුශාසනීති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද මේ පින්වත්
කොයි කවුරුත් ඒක රාශී වෙලා මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රියන්ත ගොඩගන්ද මහත්මාත් කෝකිලා කොඩිකාර මහත්මියත් සත්පුරුෂ දරුවන් හැටියට 2022 පෙබරවාරි මාසේ 20 වන දින 80 වන ජන්මදිනය සමරන්නට යෙදුණු අතුරුගිරිය කුරුඳුවත්තේ පදිංචි කරලයින් විතානවසම් ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම 2022 පෙබරවාරි මාසේ 20 වෙනිදා මිය පරලෝ සැපත් චන්ද්‍රා විතානවසම් මහත්මියට ඒ වගේම කරලයින් විතානවසම් මෑණියන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන පීටර් ගොඩකන්ද මහත්මාට ඒ ඇතුළු කොට ඇති නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතයිශීන් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනුයි මේ උතුම් ධර්ම දානමය පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කවර හෝ අරමුණක් මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරනවා නම් ඒ ධර්මය ශ්‍රවණය කිරීමම කාටත් යහපත උදාවන සැනසීම උදා කරගන්නට පුළුවන්කම ලැබෙන වටිනා කටයුත්තක් බවට පත් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා අබින්හම් පච්චවෙක්කි තබ්බං කියලා කාරණා බොහෝමයක්. අබින්නම් පච්චවෙක්කි තබ්බං කියලා කියන්නේ නිතර නිතර මෙනෙහි කළ යුතුයි කියන අදහස. එබඳු කාරණා රැසක් බුදුහාමුදුරු අපට පෙන්වුවා. ජාති ධම්මෝම්හි ජාතින් අනතීතෝති අබින්නම් පච්චවෙක්කි තබ්බං. ඉපදීම දුකක් කියලා නිතර නිතර මෙනෙහි කරන්න. ජරා ධම්මෝම්හි ජරං අනතීතෝති අබින්නම් පච්චවෙක්කි තබ්බං. වයසට යන්න වෙනවා වයසට යාම දුකක් කියලා නිතර මෙනෙහි කරන්න. ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝති අබින්නම් පච්චවෙක්කි තබ්බං. විවිධ ලෙඩ රෝගවලට මුහුණ පාන්න සිදු වෙනවා ලෙඩවීම දුකක් කියලා නිතර නිතර මෙනෙහි කරන්න. මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්නම් පච්චවෙක්කි තබ්බං. මරණය ස්ථිරයි මරණය දුකක් කියලා නිතර නිතර මෙනෙහි කරන්න. එවැගේම සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබින්නම් පච්චවෙක්කි තබ්බං. සියලුම ප්‍රිය දේවල් මනාප දේවල් විනා භාවෝ විනාශ වෙලා යන බව නිතර නිතර මෙනෙහි කරන්න. මෙන්න මේ කාරණා නිතර මතකයේහි රඳවා ගත යුතු කාරණා හැටියට බුදුහාමුදුරු දේශනා කළා. ඒ කියන්නේ අමතක නොකළ යුතු කාරණා. දැන් මේ කාරණා පිළිබඳව මේවා බුදුහාමුදුරු නිතර මෙනෙහි කරන්නට කියලා අනුදැනව දාලා කාරණා මේවා පිළිබඳව පිටරටක සුද්දෙකුට කිව්වොත් මෙනෙහි කරන්න කියලා බටහිර රටක සුදු ජාතිකයෙකුට කිව්වොත් ඉපදීම දුකක් කියලා වයසට යන එක දුකක් කියලා ලෙඩ වෙන එක දුකක් කියලා මැරෙන එක දුකක් කියලා ප්‍රිය දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවාමයි කියලා නිතර නිතර මෙනෙහි කරන්න කියලා කිව්වොත් ඒ සුදු ජාතිකයෝ අපට කියයි එය ඍණාත්මක චින්තනයක් කියලා. සාමාන්‍යයෙන් පිටරටක ජීවත් වන සුදු ජාතිකයෝ ඔය කියපු මාතෘකා ඍණාත්මක මාතෘකා හැටියට ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ ඒවා මෙනෙහි නොකළ යුතුයි. ඒවා හිතට වැඩිය ගත
යුතු වෙන්නේ නැහැ. ඒවා අමතක කරලා වාසය කරන්න ඕන කියන එක තමයි ඔවුන්ගේ අදහස. එතකොට ඒ ප්‍රතිඵල නොලැබෙනවා කියලා හැමදාම Tamanට සතුටෙන් ඉන්න පුළුවන්කම ලැබෙනවා කියලාම මෙනෙහි කරන්න කියන ධනාත්මක චින්තනය තමයි සුද්ධෝ බොහෝ විට උගන්වන්නේ. එතකොට වයසට ගිහිලා අවුරුදු 75 80 වුණත් ශක්තිය තියෙනවා නම් වයසට ගියා කියලා හිතන්නේ නැහැ, තරුණයි කියලා තමයි හිතන්නේ. ලෙඩ වීමක් ගැන හිතන්නේම නැහැ, මරණයක් ගැන හිතන්නේම නැහැ. ප්‍රිය දේවල් වලින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා, මේ සියල්ලම අත්හැරලා දාලා යන්න වෙනවා කියන එක හිතන්න කැමතිම නැහැ. ඔවුන් ධනාත්මක චින්තනයේ හැටියට හඳුන්වන්නේ Tamanට ශක්තිමත්ව හැමදාම ඉන්න පුළුවන් කියන චින්තනය ගොඩ නගා ගැනීම. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේගේ දහම අතිශයින් වැදගත් වෙනවා සැබවින්ම ධනාත්මක වෙන්න. දැන් මේ කාරණා පිළිබඳව විමසනකොට අපට හොඳටම පැහැදිලි වෙනවා බුදුහාමුදුරුවෝ අපට හිතන්නම කියලා තියෙන්නේ. අමතක නොකොට මතකේ රඳවා ගන්න කියලාම උගන්වලා තියෙන්නේ ලෝකයා ඍණාත්මකයි කියලා ප්‍රතික්ෂේප කරපු චින්තනය. ඇයි ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ඍණාත්මක ප්‍රතිඵල නියත වශයෙන්ම තමන්ගේ ජීවිතයට මුහුණ පාන්න සිදු වෙනවා. ඒ ඍණ ප්‍රතිඵල තමන්ගේ දිවි ගමනට එන බව දැනගෙන ගමන යන කෙනා ඒ ඍණ ප්‍රතිඵල ජීවිතයට එනකොට එය දරා ගන්න පුළුවන් ශක්තියක් ඒ කෙනා සතුව පවතිනවා. ඒකයි වැදගත්කම. දැන් ඍණ ප්‍රතිඵල අමතක කරලා ධනාත්මක ගමනක් යන මිනිස්සුන්ට ඒක තමයි සුද්ධංගින් ගැන්වීම. අපේ ළමයින්ට උනත් උගන්වන්නේ සමත් වෙනවා කියන හැඟීමෙන් වැඩ කරන්න. අසමත් වීමක් ගැන හිතන්න මෙපා. එතකොට අපේ ළමයින්ව උනත් සමත් කරන්න උනන්දු වෙනවා මිසක්කා සමත් වෙන්න පුරුදු කරනවා මිසක්කා අසමත් වෙන්න පුරුදු කරලා නැහැ. ඒ අසමත් වෙන්න පුරුදු වෙලා නැති නිසා සමත් වෙන්නම පුරුදු කරපු ළමයි අසමත් වෙච්ච තැන එක්ක සියදිවි නසා ගන්නවා. එහෙම නැත්නම් මානසික රෝගීන් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අසමත් වෙච්ච තැනින් මුළු ජීවිතේම අසමත් කරගත්ත පිරිසක් බවට පත් වෙනවා. ඔය තුනෙන් එකකට පත් වෙනවමයි. දැන් ගොඩක් වෙලාවල් වලදී විභාග පාස් වෙනවාමයි කියන හැඟීමෙන් විභාග ලියපු ළමයි අතරේ සමත් වුණොත් ප්‍රශ්නයක් නෑ. අසමත් වෙච්ච අයට උරුම වෙන ධර්මතා තුනක් තමයි අර මං කිව්වේ. එක්කෝ එලිලා මැරෙනවා. එහෙම නැත්නම් මානසික රෝගීන් බවට පත් වෙනවා. එහෙම නැත්නම් එතනින් එහාට අධ්‍යාපනය නොලබන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා මේ ඍණ ප්‍රතිඵල මතකේ රඳවගෙන ධනාත්මක ගමනක් යන්න. ඇයි ඍණ ප්‍රතිඵල ජීවිතයට අනිවාර්යයෙන්ම එනවා. ඒ එනකොට ඒ ඍණ ප්‍රතිඵල ගැන හිතලා කටයුතු කරපු කෙනා ඍණ ප්‍රතිඵලයේ ඉදිරියේ ධනාත්මක වෙනවා. ඒකයි වැදගත්කම. මොකද දැන් ඔය සඳහන් කරපු ඉපදීම දුකක්, වයසට යාම දුකක්, ලෙඩවීම දුකක්, මරණයට පත්වීම දුකක්, සියලුම ප්‍රිය දේවල් මනාප දේවල් නැති වෙලා අහිමි වෙලා යන බව දුකක්. ඒ ඔක්කොම අනිවාර්යයෙන්ම අපේ ජීවිතයට හමු වෙනවානේ. හැම හමුවීමක්ම කෙලවර වෙන්නේ වෙන්වීමෙන්නේ. වෙන්වීමක් බවට පරිවර්තනය නොවන හමුවීමක් ලෝකේ නැහැ. එතකොට මේ පියතුමන් වගේ සහෝදරිය වාගේ මේ හමු වෙච්ච හැම කෙනෙක්ම අවසානයේදී මොකද වෙන්නේ? අහිමි වෙලා යනවා. හිමුණු සියලු දේ අහිමි වෙන්නයි නියමිත. ජීවිතේ හිමි වෙච්ච කාලයක් තියෙනවා. ඒ හිමිවීම ඒ විදියටම පිළිවෙලට අහිමි වෙලා යනවා. පාසල් යනවා, අධ්‍යාපනය හිමි කරගන්නවා, උපාධි හිමි කරගන්නවා, රැකියා ලබා ගන්නවා, පඩි ලබා ගන්නවා, ගෙවල් හදනවා, යාන වාහන ගන්නවා. මේ ඔක්කොම යම්කිසි අවස්ථාවක ඉඳලා ශරීර ශක්තිය ලබනවා. යම්කිසි අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේ ඉඳලම අර හිමි වෙච්ච ඔක්කොම ටික ටික අහිමි වෙනවා.
රස්සාව අහිමි වෙනවා. දැන් ඇස් පේන්නේ කන් ඇහෙන්නේ. දැන් අතපය වෙවුලනවා. දැන් වැඩ කරන්න බෑ යන්න ගෙදර කියනවානේ. නොකියා කියන්නේ ඒකනේ විශ්‍රාම ගන්න කියලා. වෙන මොකක්වත් නෙවෙයි. දැන් ඔහෙලගෙන් වැඩ ගන්න බෑ. වයසයි ඇස් පේන්නේ කන් ඇහෙන්නේ අතපය වෙවුලනවා. කරන්න කියන එක නෙවෙයි කරන්නේ. සිහි කල්පනාවක් නැහැ. දැන් ගෙදරට වෙලා ඉන්න කියලානේ කියන්නේ. ඒක එහෙම කියන්නේ විශ්‍රාම කියන්නේ ඒක තමයි. එතකොට සමහරක් විට ඔය රජයේ සේවකෙක් නම් විශ්‍රාම වැටුපක් හරි හම්බෙයි. පෞද්ගලික අංශක නම් වැටුප් ඉවරයි. එතනින් එහාට නැහැ. ඊට පස්සේ ශරීර සෞඛ්‍ය එන්න දුර්වල වෙනවා. ඊළඟට දරුවෝ ටිකත් විවාහ වෙලා ගියාට පස්සේ දරුවොත් ළඟ නැහැ. දැන් කොච්චර ඉන්නවද පිට රටවල් වල දුව ඇමරිකාවේ පුතා ඕස්ට්‍රේලියාවේ අනිත් දුව ඉතාලියේ අම්මලා තාත්තලා ගෙවල් වල ලංකාවේ තනි වෙලා. එහෙම තැන් තියෙනවන තරම්. ඊළඟට ඉඩකඩම් වල අයිතියත් ළමයින්ට දීලා. එතකොට එන්න අර හිමි කරගත්ත සියල්ලම අහිමි වෙලා යනවා. එතකොට මේ අහිමි වීම සිදුවෙන බව දැනගෙන හිමි කරගත්තොතින් තිබෙන වැදගත්කම තමයි අහිමි වෙන තැනදී ඒ අහිමි වීමම දුකට නෙවෙයි සුවයට හරව ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් පිටරට සුද්දන්ට ඕක කරන්න බෑ. දැන් අපේ ওই පිටරටවල වල ඇවිදලා එන අපේ ළමයි අපේ අත්තම්මලා සීයලට කියනවනේ අනේ මේ අපේ ලංකාවේ අත්තම්මලා සීයලා හරි දුකෙන් ඉන්නේ. බලන් දෙපෑ සුදු සීයලා සුදු ආච්චිලා සින්දු කියනවා නටනවා අවුරුදු 70 80 වෙලා මේ නෝන මරුණ නම් තරුණ නෝන කෙනෙක් ගන්නවා නටනවා බොහොම විනෝදෙන් ඉන්නවා. ඇයි අපේ අත්තම්මලට එහෙම විනෝදෙන් ඉන්න බැරි? ඇයි අපේ සීයලට එහෙම විනෝදෙන් ඉන්න බැරි කියලා සමහරව අහනවනේ. හොඳට මතක තියාගන්න. ඒ පිට රටවල් වල ඉන්න සුදු සීයලා සුදු ආච්චිලා විනෝදෙන් ඉන්නේ කකුල් දෙකේ හයිය තියෙනකම් විතරයි. කකුල් දෙකේ හයිය නැති වෙලා ඒ කියන්නේ අර වයසට ගියත් වයස් ජරාව කොටස් දෙකයිනේ ප්‍රකට ජරා සහ අප්‍රකට ජරා කියලා. දැන් අප්‍රකට ජරා කියලා කියන්නේ මේ අපි වාඩි වෙච්ච වෙලාවෙ ඉඳලා දැන් නැගිටින වෙලාව වෙනකොනුත් වයසට යනවා. හරි? එතකොට මිනිස්සේ කොන්දට ඇවිදලා කරලා ඇස් පේනකම් කන් ඇහෙනකම් කෙස් සුදු වුණත් ඒක අර ප්‍රකට ජරාව නෙවෙයි අප්‍රකටයි. ටික ටික ප්‍රකට වෙගෙන එනවා. ඕක අර එක්තෙන් වෙලා ලෙඩ හැදිලා ඇස් පේන්නේ නැතුව කන් ඇහෙන්නේ නැතුව එක්තෙන් වෙනකොට තමයි ප්‍රකටම වෙන්නේ. ගොඩක් වෙලාවල් වලදී පිටරටවල් වල ඉන්න සුදු සීයලට සුදු ආච්චිලට අර ඇවිද ගන්න බැරි වෙනකොට ලෙඩක් හැදෙනකොට අන්න ඒ වගේ තත්ත්වවලට පත් වෙනකොට මානසික රෝගීන් බවට පත් වෙනවා. ඔය පිටරටවල ගොඩාක් අය වයසට යනකොට අමාරු වෙනකොට මානසික රෝගීන් බවට තමයි පත් වෙන්නේ. එතකොට ඒ අය බොහෝමයක් වයසට යන්න රෝහල් ගත වෙනවා. නිකන් රෝහල් වලත් නෙවෙයි මානසික රෝහල් වල. මානසික ලෙඩ්ඩු. දැන් අපේ රටේ ගත්තාම අත්තම්මල සීයලා ගැන අපි හරි සතුටුයි. ඒකට හේතුව තමයි ජීවිතේ ඍණාත්මක ප්‍රතිඵල ලැබෙන කාලය තමයි වයෝවෘද්ධ සමයනේ. අපි අකමැතිම ප්‍රතිඵල ටිකනේ ලැබෙන්නේ. ඒක පැත්තකින් ශරීරයේ දුර්වලතා. ඊළඟට සමහරක් විට මතකයේ අඩුපාඩු, පෙනීමේ දුර්වලතා, ඇසීමේ දුර්වලතා. එතකොට අන්න ඒ වගේ කරුණු කාරණා නිසා මේ ඍණ ප්‍රතිඵල වැඩිපුර ලෙඩ රෝග මෙන්න මේවා නිසා වැඩිපුරම අපට ජීවිතේ ඍණ ප්‍රතිඵල දැනෙන කාලය තමයි වයෝවෘද්ධ සමය. දැන් අපේ රටේ ගත්තාම අපේ අත්තම්මලා සීයලා වයසට යන්න මානසික රෝහල් වල නෙවෙයි ඉන්නේ. අද මානසික රෝහල් වල වැඩියෙන් ඉන්නේ අත්තම්මලා සීයලා නෙවෙයි කියන කනගාටුයි ළමයිනුයි තරුණයෝ ඉන්නේ. එතකොට අපේ වයසට යන්න අපේ මිනිස්සු ධනාත්මකයි. වයසට යන්න මේ රටේ බහුතරයක් අත්තම්මලා සීයලා ධනාත්මකයි. වැඩිපුරම බණ අහන්නේ, වැඩිපුරම පන්සල් යන්නේ, පොයට සිල් ගන්න යන්නේ, භාවනා වැඩසටහනට වාඩි වෙන්නේ. වැඩිපුරම යහපත් කටයුතු වල යෙදෙන්නේ අපේ වයෝවෘද්ධ කණ්ඩායමනේ. දැන් අපිව වැඩිපුර දන්නේ කවුද? ළමයිටත් වඩා තරුණයන්ටත් වඩා නාකි කණ්ඩායම තමයි මාව දන්නේ. එතකොට වැඩිපුරම බණ අහන්නේ, වැඩිපුරම පන්සල් යන්නේ, හාමුදුරු ඇසුරු කරන්නේ අපේ මිනිස්සු නම් අර ඍණ ප්‍රතිඵල මතුවෙනකොට. එතකොට ඍණ ප්‍රතිඵලයම අපේ මිනිසුන්ගේ ධනාත්මක ගමනට හේතුවක් වෙලා නැද්ද? ඒකට හේතුව මොකද්ද? පුංචි කාලේ ඉඳලා ඉපදීම දුකක්, වයසට යාම දුකක්, ලෙඩවීම දුකක්, මරණය දුකක් කිය උගන්වපු නිසායි.
ඒවා අමතක නොකොට මෙනෙහි කළ නිසයි. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධනාත්මක චින්තනය හරි වෙනස්. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ඍණ ප්‍රතිඵල අමතක කරලා ධනාත්මකව යන මනුස්සයාට ඍණ ප්‍රතිඵල එනකොට ඒ ඍණ දරා ගන්න බැරි වෙනවා. ලාභය පස්සෙම දුවන්න යන්න එපා. ලාභය පිටුපස ලුහු බඳිනකොට අපි මොකද කරන්න ඕන? අලාභය එන බව දැනගෙන වැඩ කරන්න ඕන. ඇයි? හැම ලාභයක්ම අලාභයෙන් අවසන් වෙනවා. හැම ලාභයක්ම අලාභයෙන් අවසන් වෙනවා. කෝටියක් තිබුණොත් බැංකු පොතේ කෝටිය දාලා තිබ්බහම එක්ක තමන් ඉන්දෙද්දි කෝටිය නැති වෙනවා, එක්ක කෝටිය බැංකුවේ කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙද්දි තමන්ට මැරෙන්න වෙනවා. දෙකම නැතිවීම. තමන් දාලා කෝටියයි එක්ක කෝටිය දාලා තමන්ට යන්න වෙයි. එතකොට සෑම ලාභයක්ම අවසන් වෙන්නේ අලාභයකින්මයි. ඒ නිසා ලාභය භුක්ති විඳින්න ඕන මේ ලාභය අලාභයෙන් කෙලවර වෙනවා කියන චින්තනය ඇතුව. අලාභයට හුරු නොවී ලාභයේ පස්සේ දුවපු මිනිසුන්ට රුපියලක් නැති වුණත් එල්ලිලා මැරෙන්න හිතෙනවා. ඒ නිසා උන්ට මතක තියාගන්න. යස අයසත් එහෙම. යසස කියන්නේ ප්‍රසිද්ධිය. ප්‍රසිද්ධිය භුක්ති විඳිනකොට මිනිස්සු කල්පනා කරන්න ඕන මේ ප්‍රසිද්ධිය නැත්තටම නැති වෙනවා කියන එකත්. අද සමහරකට වෛද්‍යවරු ගත්තාම ලෙඩ්ඩු හොයාගෙන එනවා සමහරකට සමහර වෛද්‍යවරුන්ව. පොලිමට ඉන්නේ. දොස්තර මහත්තයා සමහරකට එන්නෙත් පරක් වෙලා ටික. එනකොට රජා එනවා වගේ එන්නේ සමහරකට ලෙඩ්ඩු ටික හිට ගන්නවා. 100ක් විතර බලාගෙන ඉන්නවා. ඊට පස්සේ බොහොම ගැම්මෙන් බෙහෙත් ටික ලියනවා. නෑ කමක් නෑ මම මේ කියන්නේ. කවදා හරි දවසක් එන බව මතක තියාගන්න ඕන. කිසිම ලෙඩෙක් හොයාගෙන එන්නේ නැති දවසක්. වෙනවද නැද්ද? විශ්‍රාම ගිහිල්ලා වයසට යනකොට ඊළඟට එහෙම්ෙන් කතා වෙනවා. ඒ ડોක්ටර් මේ එච්චර බෙහෙත් ලියනවා හරි නෑ. සිහියක් නෑ වගේ. ඒකට හරි ගියෙත් නෑ. ඔහොම කතා එනවා. දැන් වෙවුල ඉන්න කෙනකින් ඉස්සර ශක්තිය තියෙන කාලේ සත්කමක් කරගත්තට අපි තුන් වයසට ගිහලා වෙවුලනකොට ඒ දොස්තර සත්කමක් කරන්න කියලා කිව්වොත් ඒ මිනිස්සු පැනලා දුවනවනේ. එතකොට කාලයයි මේ ප්‍රසිද්ධිය තියෙන්නේ. ගායකයට උනත් එහෙමයි. ලස්සන කටහඬ තියෙන තාක්කල් සෙනග එක්කන් යනවා. ඊට පස්සේ දත් හැලිලා කටහඬවල් නැති වෙනකොට පැත්තක් බර වෙනකොට ඊට පස්සේ සින්දු හරියට කියා ගන්න බැරි වෙනකොට ආයෙකන් යන්නේ. අපටත් එච්චර තමයි. පැහැදිලිව ධර්මදේශනා සිදු කරන තාක්කල් හයිය තියෙන තාක්කල් අරන් යනවා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා දත් හැලිලා වයසට ගිහිල්ලා සිහිය නැති වෙනකොට විකාර දොඩවන්න ගත්තාම බනකට දෙයකට ගිහිල්ලා ඇයි සිහිය නැහනේ. ඇවිද ගන්න බැරුව හපෝ ඒ නාකි හඳුරන ආයෙ ගෙන්නන්න එපා මොනවා කියනවද දන්නේ නැහැ කියන ඒවා තේරුණෙත් නැහැ කියලා එතනින් එහාට මිනිස්සු එන්නේ හොයාගෙන. එතකොට යසස ඉවර වෙන්නේ මොකෙන්ද? අයසින්. ප්‍රසිද්ධිය නැති වෙනවා. ඒ බව දැනගෙන ප්‍රසිද්ධිය භුක්ති විඳින්න ඕන. අර කවදාරි දවසක සෙනග නැති වෙනවා කියන එක කල්පනා නොකළ මනුස්සයට සෙනග නැති වෙච්ච දවසේ ඔළුව නරක් වෙනවා. ඇයි? මෙච්චර කාලයක් සෙනග හිටියා දැන් සෙනග නැහැ. එයා බලාපොරොත්තුනේ හැමදාම සෙනග. ඒ නිසා මේ හැමෝම අපිව අත්හැරලා දානවා. හැම දෙයක්ම අපිට නැති වෙනවා කියන එක අමතක නොකොට ප්‍රසිද්ධිය භුක්ති විඳින්න ඕනේ. ඊළඟට ප්‍රශංසාව පිටුපස ලුහු බඳිනකොට නින්දාවත් එන බව දැනගෙන ප්‍රශංසාව භුක්ති විඳින්න ඕන. තනිකරම ජීවිතේ ප්‍රශංසාම භුක්ති විඳින්න ලැබෙන මිනිස්සු මේ ලෝකේ නැහැ. කොහෙන් හරි කෙනෙක් නින්දාත් කරනවා. එතකොට හැමදාම ප්‍රශංසාවම පුරුදු වෙවි යන කෙනෙක් එක නින්දාවක් ඉදිරියේ සමහරක් විට සියදිවි නසා ගන්නත් බැරි කමක් නැහැ. ඒ නිසා නින්දා අපහසත් එන බව දැනගෙන ප්‍රශංසාව භුක්ති විඳින්න. දුක එන බව දැනගෙන සැප භුක්ති විඳින්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි මිනිස්සු අටලෝ දහම ගැන අහලා තියෙනවනේ. අටලෝ දහමෙන් 4ක් පැත්ත බලාගෙන ධනාත්මක 4යි ඍණාත්මක 4යි. ධනාත්මක 4 තමයි ලාභය, යසස, ප්‍රශංසාව, සැප. මිනිස්සු හැරිලා ඉන්නේ මේ පැත්තට. ඒ පැත්ත හැරිලා මිනිස්සු ඒවා අල්ලන්න දුවනවා. බුදුහාඳුරු දේශනා කළා මිනිස්සුන්ට පේන්නේ නැති වුණාට මිනිස්සුන්ව අල්ලන්න
පිටිපස්සෙන් ඉතුරු 4 පන්නනවා. අපි ලාභය අල්ලනකොට අලාභය අපිව අල්ල ගන්නවා. අපි යසස අල්ලනකොට අයස අපිව අල්ලනවා. අපි ප්‍රශංසාව අල්ලනකොට නින්දාව අපිව අල්ලනවා. අපි සැප අල්ලනකොට දුක අපිව අල්ලනවා. එතකොට අපි ගිහිල්ලා අර අටලෝ දහමේ ධන 4 වදිනකොට ඍණ 4 ඇවිල්ලා අපේ වදිනවා. ඒක තමයි කතන්දරේ. එතකොට ඍණ වදින බව දැනගෙන ධන අල්ල ගන්න. එතකොට ඍණ වැදුන්නත් ප්‍රශ්නයක් නැහැ. එයා කලබල නැහැ. අන්නේ ස්වභාවයයි අපි ඇති කරගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තරම් අපට සැනසීම පිණිස හේතු වන තවත් අනුශාසනාවක් ඇත්තේ නැහැ. ධර්මාවබෝධය ලබන්න ගත යුතු ක්‍රියාමාර්ගයේ බුද්ධ දේශනාව තුළ සඳහන් වෙනවා. දැන් අපි විශේෂයෙන් මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු නිවන සලසා ගන්නන මූලික පියවර අපි තැබිය යුතුයි. මූලිකම පියවර තමයි සෝතාපන්න ඵලයට පත්වීම. දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් රහත් වෙන එකද අමාරු සෝතාපන්න ඵලයට පත් වෙන එකද අමාරු කියලා දෙන්න තියෙන උත්තරය තමයි සෝවාන් ඵලයට පත්වීම අමාරුයි රහත් ඵලයට පත්වීමට වඩා. ඇයි ඒ? සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන එක ලේසිම නෑ. හැබැයි සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක් භව 7ක් ඇතුළත කෙලස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙන බව ස්ථිරයි. නතේ භවං අට්ඨමං ආදියන්ති 8 වෙනි භවයක උපතක් නම් ලැබෙන්නේ කාටද? සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙකුට. එතකොට සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන එක තමයි ලේසි නැත්තේ. අමාරුම වැඩේ. මොකද්ද මේ සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ? සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම 3 නැත්තටම නැති කළා කියන එකයි. සංයෝජන කියලා කියන්නේ සසර ගමන තුල අපිව ගැට ගහලා තියෙන බැමි 10ක් තියෙනවා. ඒ 10න් මේ මුල් 3 තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ. හරියට ගත්තොත් අර ගැට ගහලා අර මේ ලනුවා මේ ඔතලා අන්තිමට ගහලා තියෙන ගැට 3ක් වගේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ගැටේ ලියන්න ලේසි නෑ. ගැටේ තියෙන්නේ ඔන්න ඔතන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ ගැට 3 ලිහුවා කියන්නේ ඊටු ටික ලියා ගන්න ලේසි. එතකොට දැන් සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන 3 නැත්තටම නැති කරනවා කියන එකයි. ඒ වගේම තමයි තවත් පාඩමක් එතනදී අපි ඉගෙන ගන්න ඕනේ. දැන් සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක් පිළිබඳව කතා කරන්න පුළුවන් ස්ථිර පැහැදිලි කිරීම තියෙනවා. එකක් තමයි අර මම මුලින් සඳහන් කරපු විදියට භව 7ක් ඇතුළතදී නියත වශයෙන්ම රහත් ඵලයට පත් වෙලා පිරිනිවන් පානවා. ඒක ස්ථිරයි. අනිත් කාරණාව තමයි දුගතියකට නම් වැටෙන්නෙම නැහැ. දුගති ගමනක් නැත. සෝතාපන්න ඵලයට පත් වුණා කියන්නේ දුගති පාර වැහෙනවද නැද්ද? දුගති පාර වැහෙනවා. එතකොට දුගති පාර වැහෙනවා සුගති පාර පමණයි විවෘත. මොනවා නැති වුණාමද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කළාම. එතකොට ඒකින් අපි තවත් තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි අපාගාමී වීම සඳහා හේතු වන අකුසල කර්ම කෙරෙන්න ප්‍රධාන හේතු 3යි එහෙනම් තියෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතකොට ඔන්න ඔය 3 නිසා තමයි අපායට වැටුනොත් වැටෙන්නේ. දැන් බලපුවම කාමය නිසා අපාගාමී වෙන්නේ. එතකොට ක්ලේශයන් නිසා අපාගාමී වෙන්නේ. මේ ක්ලේශයන් වැරදි විදියට අල්ලගත්තාම අන්න අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස හැටියට ග්‍රහණය කර ගැනීම තමයි අපාගාමී වෙන්න හේතු වෙන්නේ. ඒකනේ පැහැදිලිවම පේන්නේ එකේ. දැන් ඇත්තටම කාමය ගැන ගත්තාම
කාමය සසරේ පැවැත්මට හේතුවක් මිසක් මේ දුගතිගාමී වෙන්න හේතුවක් නෙවෙයි. දුගතිගාමී වෙන්න හේතුව වෙන්නේ කොහොමද? කාමයන්හි වරදව හැසිරීමනේ. දැන් විවාහ වුණාට පස්සේ ස්වාමියා භාර්යාව හැටියට සමදතා පැවැත්වීම ගැන වාරණයක් නැහැනේ. හැබැයි නිවන සලසා ගන්න නම් ඒ සියල්ලම අත්හැරලා දාලා යා යුතුයි. එනමුත් ඒ කාමය කියන එක දුගතියට හේතුවක් නෙවෙයි. රාගය කියන එක දුගතියට හේතුවක් නෙවෙයි. ඒක වරදව අල්ල ගැනීම සිද්ධ වෙන්නේ මොකෙන්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමස අගතිගාමී සංයෝජන ධර්ම හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ සංයෝජන ධර්ම තුන නැති කළා නම් ඒ අය දුගතියෙන් බේරෙනවා. සුගතියට යනවා. එතකොට සුගතිය කියනකොට ඊළඟ භවයේ සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක් මනුස්ස ලෝකෙ උපදින්නත් පුළුවන්. තේරෙනවද කියන එක? දැන් සමහරව හිතනවා දැන් අපි හිතමු මේ භවයේ සෝවාන් වෙච්ච කෙනෙක් ඊළඟ භවයේ මනුස්ස ලෝකෙක ඉපදුනොත් අර වෙච්ච සෝවාන් භවය මේ අවලංගුද කියලා අහනවා. මාර්ගඵල ලැබපු එකක් අවලංගු වෙන්නේ නැහැ. ඒ ඉස්සරහටම යනවා මිසක් ආයේ පස්සට එීමක් නැහැ. එතකොට දැන් සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනේ මනුස්ස ලෝකේ ඉපදෙනකොට ඒ කෙනාව හඳුන්වන නම තමයි ජාත සෝතාපට්ටි. ඒ කියන්නේ උපතින්ම සෝවාන්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන ප්‍රහීන වෙලා. හරි. එතකොට එතනින් එහාට තමයි ඒ කෙනා යන්නේ. දැන් සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මමය මාගේය යන දැඩි දෘෂ්ටිය. එහෙම හැඟීම තියෙනවා. මම මගේ කියන හැඟීම තියෙනවා. මේක තදින් ගත්තාම වැරදි විදියට අල්ලගත්තාම අන්නේ වැරදි තාලෙට අල්ලා ගැනීම තමයි දුගතිගාමී වෙන්නේ හේතුවක් බවට පත් වෙන්නේ. තදින් හෝ වේවා සැහැල්ලුවෙන්, ඒ කියන්නේ ඇලීම් වශයෙන් ගත්තත් ගැටීම් වශයෙන් ගත්තත් මගේ අම්මා කියලා අම්මව ඇලීම් වශයෙන් ගන්නවා, මගේ හතුරා කියලා හතුරව තරහෙන් අල්ල ගන්නවා. දෙකම මගේ මමත්වෙන් අල්ලගෙන තියෙන්නේ. හරි. එතකොට දැන් මේ වැරදි දෘෂ්ටිය, වැරදි අල්වා ගැනීම අපට දුගතියට හේතුවක් බවට පත් වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මමය මාගේ යන දැඩි දෘෂ්ටි අල්ල ගැනීම. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අටතැන්හි සැකය. සීලබ්බත පරාමාස කියලා කියන්නේ වැරදි සිල් වෘත. වැරදි ඒවා තියෙනවා. දැන් සමහරු සිල් රැක්කේ වෙන වෙන දේවල් වලට. ඒ කාලේ ඉඳලා තියෙන ඔය දඹදිව බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ දෙසටක් මිත්‍යා දෘෂ්ටිය රජ කරපු කාලෙකනේ. ඒ කාලේ මිනිස්සු හිතලා තියෙනවා හරක් වෙලා උපදින්නේ පව් කරපු අය. ඒක ඇත්තනේ. හරක් වෙලා උපදින්නේ පව් කරපු අයයි. පව් කරපු අය හරක් වෙලා ඉපදිලා පව් ගෙවනවා අය. අපිත් පව් ඉතුරු කරගෙන මැරුණොත් අපිත් හරක් වෙලා පව් ගෙවන්න අපටත් වෙයි. ඒ නිසා පව් ඉතුරු කරන් මැරෙන්න හොඳ නැහැ. පව් ගෙවල මැරෙන්න ඕන කියලා සමහරු මොකද කරේ? හරක වගේ ඉඳලා පව් ගෙවුවා. ඒ අය කල්පනා කළා හරක වගේ හිටියාම ඊළඟ භවයේ හරකෙක් වෙන්නේ නැහැ. ඒකට කියනවා ගෝසීල. ඊළඟට බල්ලෝ වෙලා උපදින්නේ පව් කරපු අයයි. බල්ලෙක් වෙලා උපදින්න තියෙන පව් බල්ලා වගේ ඉඳලා නැති කරගත්තම ආයි බල්ලෙක් වෙලා උපදින්නේ නැහැ. අන්න ඒවා වැරදි සිල් වෘත. ඒවා වැරදි. එහෙම එකක් නැහැ. බල්ලෙක් වෙන්න කර්මයක් කරා නම් බල්ලම තමයි. ඉතින් ඒකෙන් මෙදෙන්න නම් කරන්න ඕන මොනවද කියන එක බුදුහාමුදුරු දේශනා කළානේ. එතකොට සීලබ්බත පරාමාස කියන්නේ වැරදි සිල් වෘත. ඒ කියන්නේ සිල් රකින්නේ එක පදනමකින්. දැන් සීලය ගැන ගත්තාම සීලේ පුරාණ විග්‍රහයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් ඉස්සෙල්ලා සීලය ගැන කතිකාවක් තිබුණා. ඔය සීලේ දැන් අපි සීලය යනු කුමක්ද කියලා අහනකොට අපි දහම් පාසලේ ලියන්නේ මොකක් කියලාද? දැන් ගොඩක් දෙන්නේ ලියන්නේ සිත කය වචනය කියන තුන්දොර සංවරෙහි පිහිටුවා ගැනීම සීලයයි. ඒකට සිත නැතුවත් සමහරු ලියනවා කය සහ වචනය දොරටු දෙක සංවර කර ගැනීම සීලයයි. ඇත්තටම කය සහ වචනය සංවර කර ගැනීම තමයි සීලය. හිත සංවර කරගන්න එක භාවනාව. හිත අසංවර කෙනෙකුටත් සිල් රකින්න පුළුවන්. හැබැයි ඒ රකින්න සීලය වැඩි කල ගෙන යන්න බෑ හිතේ
අසංවරකම නිසා. හිතේ සංවරයත් එක්ක තමයි සීලය පවත්වන්න පුළුවන්. හිත දුස්සීල කරගෙන කයේ වචනේ සීලය රකින්න බෑ වැඩි කල. ඒ නිසා මේ භාවනාවෙන් තොර සීලය වැඩි කල දුවන්න බෑ. හැබැයි භාවනාවක් නැතුව සිල් සමාදන් වෙන්න පුළුවන්. පැයක් දෙකක් දවසක් යන්නත් පුළුවන්. වැඩි දුර යන්න බෑ. වැඩි දුර යන්න නම් භාවනාව අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. එතකොට දැන් ඊටත් ඔය දැන් බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව සීලය පිළිබඳ විග්‍රහය තමයි කය සහ වචනය කියන දොරටු දෙක සංවර කර ගැනීම සීලයයි කියලා කියන්නේ. ඔකේ පුරාණ විග්‍රහය ගත්තාම සීලය කියන්නේ යම් කිසි සත්වයකුගේ පුද්ගලයෙකුගේ ප්‍රකෘති ස්වභාවය එලෙසින්ම අනුකරණය කිරීම සීලයයි. ඔන්න සීලේ විග්‍රහය පුරාණේ. හරකාගේ ක්‍රමය හරකාගේ ප්‍රකෘති ස්වභාවය එලෙසින්ම අනුකරණය කිරීම හරක් සීලය ගෝ සීලය කියලා කිව්වා. බල්ලාගේ ප්‍රකෘති ස්වභාවය අනුකරණය කිරීම කුක්කුර සීල. කුක්කුර කියන්නේ බල්ලට. එතකොට අලු ගොඩේ ලගින මිනිස්සු. අලු ගොඩේ ලගින බුරබුරා යනවා එහෙම තමයි ඉන්නේ. ඊට කිව්ව කුක්කුර සීල. ඒකෙම තවත් පැතිකටක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නිවන සලසා ගැනීම සඳහා අනුගමනය කළ යුතු කාරණා. දැන් බල්ලෙක් නොවෙන්න බලු සීලය. හරකෙක් නොවෙන්න හරක් සීලය. හරි? එතකොට නිවන සලසා ගන්න ආර්ය සීලය. ඒ ආර්ය සීලේ තර විග්‍රහයම තමයි මොකක්ද? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ක්‍රමවේදය අනුකරණය කිරීම ආර්ය සීලයයි. එතකොට ගෝ සීලේ ලක්ෂණ තමයි වමාර කණ එක. හරි? කුක්කුර සීලේ ලක්ෂණ තමයි බුරුබුරා යන එක. ආර්ය සීලේ ලක්ෂණ තමයි කය වචනේ සංවර කර ගැනීම. එතකොට ඔන්න ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුනෙනුත් ඔය විචිකිච්ඡාව බොහෝ දුරට බෞද්ධයන් අතරේ තුනී නැත්තරම නෑ කියන්නේ. දැන් ඔය සමහරුන්ට හිතෙනවනේ මේ දැන් අපිට හිතෙන වාර එන්න පුළුවන් අපි සෝවාන් කියලා. ඔය සමහරු කියන්නේ නේ මම නිකන් සෝවාන් වුණා වගේ කියලා. සෝවාන් කියලා හිතන වෙලාවල් එන්න පුළුවන්. සක්කාය දිට්ඨිය පාලනය වෙච්ච, විචිකිච්ඡාව පාලනය වෙච්ච, උද්ධච්ච කුක්කුච්චේ පාලනය වෙච්ච අවස්ථාවක් Tamanට හිතෙන්න පුළුවන් මම සෝවාන් වෙලා කියලා. හැබැයි හොඳට මතක තියාගන්න සෝතාපන්න ඵලයටපත් වුණා නම් නැවත සක්කාය දිට්ඨියක් විචිකිච්ඡාවක් සීලබ්බත පරාමාසයක් ආයේ කවදාකවත් මතුවෙන්න බෑ. ඔය තුනම යටපත් වෙලා ප්‍රකට නොවි අප්‍රකට අනුසය ලෙස. අනුසය ධර්ම කියන්නේ අප්‍රකටයි කියලානේ. අර අඹ ඇටයක් පොළවේ වලල්ලා තියෙනවා පේන්නේ නැහැ. අර සාධක ටික දාන්නනේ අඹ පැලේ පේන්න ගන්නෙ. එතකොට අපේ හිතවලත් කෙලස් තියෙන්නේ අනුසය වශයෙන් කිව්වනේ. මේක යට වෙලා තියෙන්නේ පේන්නේ නැහැ. ඒ නිසා තමයි අලුතෙන් උපදින ළමයා ගැන අපි කියන්නේ මේ අලුතෙන් උපදින ළමයාගේ කෙලස් නැහැ කියලා සමහරු කියනවානේ. කෙලස් නැත්තම් උපදින්නේ නැහනේ. එතකොට කෙලස් තියෙන නිසා තමයි උපදින්නේ. එතන තියෙන්නේ මොකද්ද? කෙලස් තියෙනවා තියෙන බව පේන්නේ නැහැ. ඒ කියන්නේ තුනි අනුසය ධර්ම. ඒක වර්ධනය වුණාම තමයි කියන්නේ ආශ්‍රව කියලා. ඒක හරි භයානකයි. එහෙම වුණාම ඉතින් කොයි කරනම ගැහුවත් ඒක අයින් කරන්න අමාරුයි. මානසික රෝගීන් බවට පරිවර්තනය වීම තමයි බොහෝ විට සිදු වෙන්නේ. එතකොට දැන් අර සඳහන් කරපු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනී වෙන අවස්ථා තියෙන්න පුළුවන්. දැන් අපි බණ අහනකොට රාගය, ద్వේෂය, මදේ, මෝහය තුනීනේ. දැන් රාගයක් නෑ වගේනේ. ධර්ම දේශනාවට හිත යොමු කරගෙන ඉන්නකොට රාගයක් නෑ වගේ, ద్వේෂයක් තරහක් ඇත්තෙම නෑ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් රහත් වුණාද කියලා. හැබැයි අපි දැන් බණ ඉවර වෙලා නැගිටලා එළියට බහලා යනකොට අර සුපුරුදු දේවල් බලනකොට එක එක්කෙනා හමු වෙලා කතා කරනකොට ටීවී එක බලනකොට මේව බලනකොට නැවත වතාවක් අර නිදාගත්ත කෙලස් ටික ඇවිස්සෙනවද නැද්ද? ඇවිස්සෙනවා. දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනී වෙලා තියෙන්න පුළුවන්. හැබැයි තුනී වුණා කියලා කියන්නේ නැත්තටම නැති කළා කියන එක නෙවෙයි. අපි හිතමු තුනී වෙලා මාස 3ක් තිබුණේ කියලා. 4 වෙනි මාසෙ මතුවෙන්න පුළුවන්. එතකොට මෙයා මාස 3ක් සෝවන් කියලා හිතාගෙන ඉන්නවා. ඊළඟ මාසේ ඒක ඉවරයි.
ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ඒ සෝතාපන්න ඵලයටපත් වුණා නම් ආයේ කවදාකවත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මතුවෙන්න බෑ. එතකොට මේ ගොඩාක් තැන්වලදී ගත්තාම මේ එහෙම වුණා කියලා හිතාගෙන ඉන්න අයගේ තොරතුරු ගත්තාම මේ කෙටි කාලයකට ඒවා නැති වෙච්ච ඒවා තියෙන්නේ සම්පූර්ණයෙන්ම නැති වුණා නොවේ. සම්පූර්ණයෙන්ම නැති වුණේ නැත්තම් ඒව මාර්ගඵල ලැබුවා වෙන්නේ නැහැ. එතකොට දැන් ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස හටගන්නෙම කෙලෙස් වල ස්වභාවය නිසා. කෙලෙස් සහිතයිනේ අපි ඔක්කොම. ඒ නිසාම තමයි ඒවා තියෙන්නේ. ඒවා නැති කරන්න නම් අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් දේශනා කළා බුදුහාමුදුරුවෝ. ඒවට කියනවා සෝතාපට්ටි අංග කියලා. එතකොට සක්කාය දිට්ඨි අංක 1 දස සංයෝජන වල පළවෙනි එක. ඒ කියන්නේ මේ ඔක්කොම මමත්වෙන් අල්ල ගැනීම. දැන් අපි රූපය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා ගත්තාම මේ ඔක්කොම මම මගේ කියලා අල්ලගත්තු ස්වභාවයන්නේ තියෙන්නේ. අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මමත්වය. එතකොට මේ මමත්වය තදින් අල්ල ගැනීම. ඒ කියන්නේ පෘථග්ජන ගත්තොත් කල්යාණ පෘථග්ජන පාපකාරී පෘථග්ජන කියලා ඉන්නවනේ. එතකොට දෙන්නම පෘථග්ජන තමයි. පාපකාරී පෘථග්ජනයන්ට වඩා කල්යාණ පෘථග්ජන හොඳයි. ඒ කියන්නේ කෙලෙස් සහිතයි. කෙලෙස් සහිතය කොටස් දෙකකට බෙදෙනවා. කෙලෙස් කියලා දන්න අය, කෙලෙස් කියලා නොදන්න අය. නොදන්න කෙනා කෙලෙස් කර යනවා. එයා පව්කාරයි. දන්න කෙනා කෙලෙස් පාලනය කරනවා. එයා කල්යාණයි. එතකොට මේ මමත්වයේ කියනකොට මම මගේ කියන දෘෂ්ටිය ගත්තාම මේ අල්ලා ගැනීම ගත්තාම සම්පූර්ණයෙන්ම නැති කරන තැන තමයි රහත් ඵලය කියලා කියන්නේ. හැබැයි ඒ අල්ලා ගැනීම පීඩාකාරී ලෙස අල්ලා ගැනීම සක්කාය දිට්ඨි. පීඩාකාරී ලෙස. තදින් අල්ලා ගන්නවා මහා මේ දරුණු ප්‍රතිවිපාක භුක්ති විඳීම සඳහා. දැන් ඒක නැති කරන්න. ඒක තමයි සෝතාපට්ටි අංග හැටියට පෙන්වුවා. සෝතාපන්න ඵලයට පත්වීම සඳහා අනුගමනය කළ යුතු අංග. සෝවාන් වෙන්න නම් අපි පාවිච්චි කළ යුතු මාර්ගය. මොකද්ද? පළවෙනියට සත්පුරිස සංසයෝ. සත්පුරුෂය ආශ්‍රය කරන්න කිව්වා. ඇයි ඒ? සත්පුරුෂය ආශ්‍රය කරනකොට රෞද්‍ර මානසික මට්ටම දුර වෙනවා. මමත්වය නිසා පව්කම් කරන එක නවතිනවද නැද්ද? නවතිනවා. මමත්වයේ වෙනුවෙන් පව්කම් කරන ස්වභාවයන් නවතිනවා. සත්පුරුෂ සංසයෝ සත්පුරුෂය ඇසුරු කරන්න ඕන. සද්ධම්ම සවන ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. යෝනිසෝ මනසිකාරෝ මේ ලෝකයේ ස්වභාවය පිළිබඳව ගැඹුරින් දකින්න ඕන. ප්‍රඥාවෙන් දකින්න ඕන. යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති ධර්මයට අනුගත පිළිවෙත් පිරීම සිද්ධ කරන්න ඕන. ඕවට කියනවා සෝතාපට්ටි අංග කියලා. සත්පුරුෂ සංසයෝ කියන්නේ සත්පුරුෂයන් ඇසුරු කිරීම. ඒ ගැන මේ අතෝ දන්නවා. අපි ආශ්‍රය කරන්න ඕන කල්යාණ මිත්‍රයෝ. පාප මිත්‍රයෝ ඇසුරු කරන තරමට විනාශය උරුම වෙන්නේ. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන තරමට සැනසෙන්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍රත්වයේ දැත් අත්තරින්න ඕනද නැහැ. දැන් අර උපමා වලින් පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ. කල්යාණ මිත්‍රත්වයේ හරියට කොයි වගේද කියලා. ගොයන් කණ්ඩ පුරුදු වෙච්ච ගොනා රැහෙනින් ගැට ගහලා තියෙන තාක්කල් ගොයන් කන්නේ. මේ ගොනා රැහෙන ගලව ගත්ත තැන ගොයන් කනවා. එතකොට අපිත් හරියට ගොයන් කණ්ඩ පුරුදු වෙච්ච ගොන්නු වාගේ තමයි මේ ඔළුව වල තියෙන ස්වභාවය ගත්තොත් යන්නෙම කුණු ගොඩට තමයි. එතකොට කුණු ගොඩට බහින්න බලාගෙන ඉන්න අර ගොයන් කණ්ඩ පුරුදු වෙච්ච ගොන්නු වාගේ මිනිසුන්ව කල්යාණ මිත්‍රත්වයේ නැමැති රැහෙනින් ගැට ගහලා තියෙන තාක්කල් සාර්ථක විඳි. හැබැයි මේ රැහෙන ගලවපු තැන විනාශ වෙනවා. තුම්මන් හන්දි හතරමන් හන්දි වල දූවිලි නැගෙනෝ. වැස්සක් වැස්සාම දූවිලි යටපත් වෙනවා. ඇයි යටපත් වෙන්නේ? තෙත ගතිය නිසා. කල්යාණ මිත්‍රත්වයේ නැමැති තෙත ගතිය තියෙන තාක්කල් කෙලස් නැමැති දූවිලි යටපත්. හැබැයි මතක තියාගන්න මේ තෙත ගතිය නැති වෙලා යනකොට කල්යාණ මිත්‍රත්වයේ දැත් අත්හැරලා දාපු ගමන්
යටපත් වෙච්ච කෙලෙස් දූවිලි ආයෙ මතුවෙන බව ස්ථිරයි. ඒ නිසා සත්පුරුෂය ඇසුරු කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝම හැම වෙලාවෙම ඇසුරු කරන්න ඕන. ඊළඟට ධර්මය ඉගෙන ගන්න ඕන. දෙයට බණ අහන්න ඕන. ඒකයි කියන්නේ සද්ධම්ම ශ්‍රවණ ධර්මයේ ශ්‍රවණය කිරීම. මොකද හේතුව? මේ නිවෙන මාර්ගයේ සඳහන් වෙන්නේ ධර්මයේ තුල. ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම ඒ තුලින් යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීමත් ඒට අනුගතව ගමන් කිරීමත් අත්‍යවශ්‍යයි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි කියලා කාරණාවක්. අභිඤ්ඤයේසු ධම්මේසු කියන්නේ මේ ලෝකේ දැනගත යුතු ධර්මයක් තියෙනවා. අපි හැමෝම දැනගත යුතුම ධර්මයක් තියෙනවා. ඒ දැනගත යුතුම ධර්මය දැනගත්තා නම් ඒ දැන ගැනීම වටිනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මොනවද මේ දැනගත යුතුම ධර්මය? දැනගත යුතුම ධර්මය තමයි අභිධර්මය. ඒ කියන්නේ සතර පරමාර්ථ ධර්ම. චිත්ත චෛතසික රූප නිබ්බාන අහලා ඇතිනේ දහම් පාසල් යන කාලේම. තත්ත වුත්තාබි ධම්මට්ටා චතුදා පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බාන මීති සබ්බදා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා සතර පරමාර්ථ ධර්ම අභිධර්මයේ විග්‍රහ කරලා දීලා තියෙනවා. මේවා දැනගත යුතුම ධර්ම හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නවා. දැන් ඔය චිත්ත චෛතසික රූප නිබ්බාන කොතනද අන්තර්ගත වෙන්නේ කියන එකත් පැහැදිලි කරලා දෙන්නම්. බුදුහාමුදුරුවෝ ලොවට හිතසුව පිණිස ධර්මයේ දේශනා කරනකොට ඒ දේශනාව විදි දෙකකට බෙදන්න පුළුවන්. ඒවට කියනවා ද්විවිධ දේශනා. ද්වි කියන්නේ දෙකක්නේ. එතකොට ද්විවිධ දේශනා විදි දෙකක් තියෙනවා. එකක් තමයි සම්මුති දේශනා, අනිත් එක තමයි පරමත්ත දේශනා. මොනවද දේශනා විදි දෙක? එකක් සම්මුති දේශනා, අනිත් එක තමයි පරමත්ත දේශනා. සම්මුති දේශනා කියන වචනේ තේරුම තමයි ලෝක සම්මුතිය තුල ඉඳගෙන ලෝක විවහාරය මත පිහිටා සිදු කරපු දේශනාව. එතකොට බුදුහාමුදුරුවෝ සම්මුති දේශනාවක් සිද්ධ කළා කියලා කියන්නේ ලෝක සම්මුතිය මත ඉඳලා ලෝක විවහාරයට එකඟව සිදු කරපු දේශනාවක්. ලෝක සම්මුතිය විවහාරය කියන වචන වල තේරුම් දන්නවනේ. සම්මුතිය කියන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනාම එකට එකතු වෙලා මේ ව්‍යවස්ථාව සම්මත කරගන්නාලාදී. සම්මත කරගන්නවා කියන්නේ සම්මුතියකට ආව එකඟ වුණා. ඔක්කොම තීරණය කළා. එතකොට මේ ලෝකයේ තියෙනව නේද එහෙම ඔක්කොම එකට එකතු වෙලා ගත්තු තීරණ? දැන් මං වගේ කෙනෙකුට මේ ලෝකෙ මිනිස්සු එකතු වෙලා ගත්ත තීරණයක් කොහොම කියන්නද? හාමුදුරුවෝ කෙනෙක් කියලා කියමු. ඊළඟට අපි පාරේ යන්නේ මේ යන එකට කියනවා පාර. ඒක සම්මුතියක්. පාර කිව්වොත් අපිට ආයේ වෙන මොකුත් ජොග්ගු මතක් වෙන්නේ නැහනේ. නේ අපිට මතක් වෙන්නේ පාර. ඊළඟට පිඟාන කිව්වම අපි කෝප්පය අරන් එන්නේ නැහනේ. පුතේ පිඟාන අරන් එන්න කිව්වම කෝප්පය අරන් එනවද කවුරු හරි? එහෙම කියන අයත් ඉන්නවා. කෝප්පේ කිව්වොත් කෝප්පේ සම්මුතියෙන් තියෙනවා කෝප්පෙට හැඩයක්. පිඟාන කිව්වොත් පිඟානට හැඩයක් තියෙනවා. පුටුවෙන් වාඩි වෙන්න කිව්වම ගිහලා මේසෙන් වාඩි වෙන්නේ නැහනේ. නේ? නැත්තම් කෙනෙකුට මේසෙන් වාඩි වෙන්න කියන්නේ නැහනේ. පුටුවට පුටුව කියනවා, මේසෙට මේස කියනවා. ඒව සම්මුතියින් ඔක්කොම අපි හදාගෙන තියෙනවා. සම්මුතියින්. විවහාර කියන්නේ භාවිතය. ඒ කියන්නේ සාමාන්‍ය විවහාරයේදී කතා බහේදී විවහාර කියන්නේ භාවිතය. එතකොට සම්මුති විවහාරය මත ඉඳිමින් සිදු කරපු දේශනාව සම්මුති දේශනාව. පරමත්ත දේශනාව කියන්නේ ලෝක සම්මුතිය තුල හිටගත්තේ නැහැ. ලෝක විවහාරය තුල හිටියේ නැහැ. ලෝක සම්මුතියෙන් පිට ගියා. ලෝක විවහාරයෙන් එහාට පැන්නා. එතකොට ලෝක විවහාරයම භාවිතා නොකොට ලෝක විවහාරය ඉක්මවා ගිහින් හැබැයි ලෝක සම්මුතියේ නොපෙනෙන පැතිකඩ ලෝක විවහාරයේ නොපෙනෙන පැතිකඩ පෙන්නපු ගැඹුරු තැන තමයි පරමත්ත දේශනාව කියලා කියන්නේ. එහෙම නැත්නම් අභිධර්මය. අභිධර්මය කියන වචනේ තේරුම මොකද්ද? අභි කියන්නේ ගැඹුරුයි කියන එකනේ. අභිධම්ම කියන්නේ ගැඹුරු ධර්මය. එතකොට දැන් ඔය අභිධර්මයේ ගැඹුරු ධර්මය කියලා කියනකොටත් මිනිස්සු වරදව ගන්නවා මේක තේරුම් ගන්න බැරි ධර්මයක්.
එක පැත්තකින් දෙයියන්ටනේ කිව්වේ. මේක මේ දෙයියන්ට දේශනා කරපු ධර්මය මේවා අපිට තේරුම් ගන්න පුළුවන් ඒව නෙවෙයි. ඒ නිසාමයි ඕවට අභිධර්ම කියන්නේ. ගැඹුරු ධර්මයේ. ගැඹුරු ධර්මයේ කියලා කියන්නේ තේරුම් ගන්න බෑ කියන එකම නෙවෙයි. සාමාන්‍ය සම්මුතියේ සාමාන්‍ය විවහාරයේ තියෙන මේ දේවල් ගැන කාටත් නොපෙනෙන පරිදි කතා කිරීම. නොපෙනෙන කොටස කතා කිරීම තමයි පරමත්ත දේශනාව හේවත් අභිධර්මය කියලා කියන්නේ. දැන් උදාහරණ හැටියට පෙන්වුවොත් මිනිසුන්ට නම් තියෙනවානේ සම්මුතින් වශයෙන් දාලා. දැන් මගේ නම සෝමානන්ද හාමුදුරුවෝ. ඒක සම්මුතියක්. ඔක්කොම එකතු වෙලා මට දුන්න ඔන්න මෙතෙන් පටන් අපි නම් කියන්නේ සෝමානන්ද කියලා. සම්මුතියක්. හාමුදුරුවෝ ගොඩාක් ඉන්නවා. සෝමානන්ද හාමුදුරුවෝ කිව්වම මගේ මූණ මතක් වෙනවා. දැන් සම්මුතිය සෝමානන්ද හාමුදුරුවෝ නම් පරමත්තය පංචස්කන්ධය. හැබැයි මාව දැක්ක ගමන් පංචස්කන්ධය නෙවෙයි මතක් වෙන්නේ. සම්මුතිය. එතකොට සම්මුතිය ඇතුලේ කතන්දරේ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට. මේක ඇතුලේ තියෙන ওই ටිකනේ. එතකොට අන්නේ ඇතුලේ අන්තර්ගතයේ පෙන්නපු තැන තමයි පරමත්ත දේශනාව කියලා කියන්නේ. දැන් ඒක ගොඩාක් දෙනෙකුට පේන්නේ පේන්න මේ බලන්න උත්සාහ කරන්නේ. බලපු තැන සක්කාය දිට්ඨිය දුර වෙනවා හරියට බැලුවොත්. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් හිස් ඉඩමක් තියෙනවා. මම මේ නිතර ගන්න උපමාවක්. හිස් ඉඩමක් තියෙනවා මේ හිස් ඉඩම අපි මිලදී ගන්නවා. හිස් ඉඩම මිලදී ගන්නවා. මිලදී අරගෙන අපිට ඕනකම ලැබෙනවා මේ ඉඩමේ ගෙයක් හදන්න. අපි ප්ලෑන් එකක් ඇඳලා බාර දෙනවා කොන්තරත්කාරයාට ගේ හදන්න. කොන්තරත්කාරයා මොකද කරන්නේ? ගේ හදන්න පටන් ගන්නවා. බාසුන් නැලට එන්න කියනවා, සිමෙන්ති ගේනවා, ගඩොල් ගේනවා, බ්ලොක් ගල් ගේනවා, කළු ගල් ගේනවා, වැලි ගේනවා. අර හිස් ඉඩමේ දාගෙන අනානා අත්තිවාරම් කපලා කළු ගල් දදා ඔන්න හදාගෙන යනවා නේ. ඉතින් අපිත් ඔය ගෙවල් හදනකොට බලන්න යනවා එනවා නේද? අපේ ඔය ගෙවල් හැදෙනකොට තියෙනවා කාලයක් හැදීගෙන යනකොට මොනවද? අර ඇතුල් වෙන තැනදී වැලි වල එරිලා යන කාලෙ එහෙම තියෙනවනේ නේ. එතකොට ගයක් හදාගෙන යන කාලෙක අපි මිනිස්සුන්ට ඒ ගෙදරට එන්න කියන්නේ එච්චර කැමැත්තෙන් නෙවෙයි. පිළිගන්නවා. කවුරු හරි ආවත් අපි කැමති නැහැ සම්පූර්ණ කරපු නැති ගෙදරකට ගෙන්න ගන්න. අපි සමහර විට ආවමත් කියනවා ගණන් ගන්න එපා ගේ හදාගෙන යන ගමන් ඉන්නේ. ඇයි ඉතින් අර වැලි වල එරිලා වම් පැත්ත බලනකොට බ්ලොක් ගල් දකුණු පැත්ත බලනකොට තවත් මේ කළු ගල් සිමෙන්ති කොට්ට බාසු නැලගේ වාඩි ඕවනේ පේන්නේ. එතකොට මේ ඒවා මේ හදාගෙන යනකොට අපි කැමති නැහැ මිනිස්සු එනවට. හදලා ඉවර වුණාට පස්සේ කතා කර එන්න කියනවා. කාලෙකින් දැක්කෙත් නෑ එන්නේත් අපේ ගෙවල් පැත්තේ එනවා මේ ඉරිදට කණ්ඩ ලෑස්ති කරලා තියන්නම් මං තවත් යාළුවෝ දෙතුන් දෙනෙක් එක්කන් එනවා කියලා ගෙන්නගෙන කණ්ඩ දිදී පෙන්නනවා. හැදුවට පස්සේ ආසයි. ගියක් හදාගෙන යනකොට අපි මිනිසුන්ට එන්න කියන්න අකමැති වෙන මොකක්වත් නිසා නෙවෙයි හදාගෙන යන ගේ කැතයි. ගයක් හදාගෙන යනකොට කැතයි. හදාගෙන යන ගේ කැතයි. හදලා ඉවරුණාට පස්සේ ගේ ලස්සනයි. හදලා අවසන් කරපු ගේ ලස්සනයි නම් ඒ ලස්සන සම්මුතියයි. හදාගෙන යනකොට gedara තිබුණු කැත පරමත්තයයි. ඒ කැත පෙන්නපු තැන තමයි අභිධර්මය කියලා කියන්නේ. මේ ගේ ගත්තාම දැන් ලස්සනයි. ලස්සන ගේ හදන්න එකතු කරපු ලස්සන කෑල්ලක් නැහැනේ. ලස්සන අපි සාමාන්‍යයෙන් පැත්තම ලස්සන කෑලි එකතු වෙලා ඉපේ ලස්සනක් හැදෙන්න. මේ කැත කෑලි ටිකක් එකතු වෙලා ලස්සනක් හැදිලා තියෙනව නැද්ද? දැන් මේ ගොඩනැගිලි හදන්න මොනවද එකතු කරලා තියෙන්නේ? ලස්සන එක දෙයක් තියෙනවද එකතු කරලා? සිමෙන්ති කොට්ටේ ලස්සනද? වැලි ලස්සනද? බ්ලොක් ගල් ලස්සනද? ටයිල් කැටයක් වෙනම ගත්තොත් ලස්සනද? ඒකටනේ අර ටයිල් කඩවල වල එකට අලවල පෙන්නන්නේ නේ. ඊළඟට වහලවල් ගත්තාම උළු කැටයක් ලස්සනද? තීන්ත බාල්දිය ලස්සනද? නෑනේ. ලී දොරක් ගත්තාම ලී නෙවෙයි එන්නේ. කඳක්නේ. ගස්වල ඉරපු කඳ කලස්සන නෑනේ.
ඒ ගෙනල්ලා කපලා කෑලි කරලා පේන්ට් කරලා ලස්සන කරනවා. ඊළඟට ලොක් එක එන්නේ කෑලි කීයකටද? එතකොට කැත කොටස් ටිකක් එකතු කරලා හදුවට පස්සේ ලස්සනයි. ඒ ලස්සන සම්මුතිය නම් ඒ ලස්සන හදන්න එකතු වෙච්ච කැත පෙන්නපු තැන තමයි පරමත්තය කියලා කියන්නේ. ලස්සන මිනිස්සු ඉන්නවා. මිනිස්සු ලස්සනයි කිව්වට ඒක සම්මුතිය විතරයි. ලස්සන මිනිස්සුන්ගේ ලස්සන කොටසක් නැහැ. මිනිස්සෙක් හැදලා තියෙන දෙතිස් කුණුපයන්ගෙන් කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ. කුණු. දැන් ලස්සන මිනිස්සුන්ගේ මොනවද තියෙන කැලි ටික ගලවලා ගන්නකො බලන්න හිතින්. ඇත්තට ගලවන්න යන්න එපා. හිතින් කැලි කරලා බලන්න කෙස් ගලවනවා, හැම ගලවනවා, ඇට කටු ටික ගලවනවා. ලස්සනයි කියන්න පුළුවන් එකක්වත් නැහැනේ. අර ඒවා එකතු වෙච්ච තැන ලස්සනක් පෙන්නනවා. එච්චරයි. කෙස් කලඹ තුල කෙස් තියනකන් ලස්සනයි. කෙස් කලඹෙන් එක කෙස් ගහක් වෙන්කොට බත් පිඟානේ තිබ්බාම පිළිකුල්. දත් ටික කටේ සෙට් එක ලස්සනට තියනකන් ආසයි දකින්න මුතුවන් දත් පෙළ කිනාව හරි ලස්සනයි කියලා බැඳෙනවා. ඒ දත් පෙළෙන් එක දතක් ගැලවිලා බත් පිඟානේ තිබුණොත් වමනේ දදායින් කරනවා. තරු අලෝපු නියපොතු ඇඟිල්ලේ තියනකන් ලස්සනයි. බලබලා ආයේ හොරෙනුත් බලනවා. තරු සහිත නියපොතු කෑල්ලක් බත් පිඟානට වැටිලා තිබුණොත් මොකද වෙන්නේ? පිළිකුල්. එතකොට අර පිළිකුල් කරන කොටස් ගොඩක් එකතු වෙලා මහා රැවටීමකට ලක් කරනවා. ඒ රැවටීම තමයි සම්මුතිය. ඒකේ යථාර්ථය දකින්න නම් අභිධර්ම ඉගෙන ගන්න ඕන. හිත ගැනත් එහෙමයි. හිත ගැනත් අපේ සම්මුතියක් තියෙනවා. අපි ඔය කියන්නේ මගේ හිත රිදුනා, මගේ හිතට දැනුණා, මගේ හිත වැටුණා, මගේ හිත වෙන තැනක තිබුණේ. මොකද්ද ඔය හිත? ඔය කියන හිත, ඔය වැටුණු හිත, රිදුණු හිත, ඊළඟට වෙන තැනක තිබුණු හිත, දැනුණු හිත හරියට දැනගන්න නම් ඒකේ ස්වභාවය දැනගන්න නම් අභිධර්මයේ චිත්තපාදයේ චෛතසික කොටස කියවන්න ඕන. ඒ ටික පරිශීලනය කරනකොට පැහැදිලි වෙනවා මොකද්ද මේ හිත කියන්නේ කියලා. දැන් ලස්සන ටීවී කියලා එකක් නැහැ. ටීවී කෑලි ගැලෙව්වම කැතයි. ලස්සන වාහන කියලා නැහැ. වාහනවල කෑලි ගැලෙව්වම කැතයි. එතකොට මේ කෑලි ගලව වෙන් කර විභජනය කර දකින්න ක්‍රමය තමයි අභිධර්මය කියන්නේ. ඒ දැක්මෙන් තේරෙනවා මමත්වෙන් අල්ලන්න තරම් එකක් නැහැ කියලා. අන්න එතන තමයි බුදුහාමුදුරුවෝ ස්පර්ශ කරන්න කිව්වේ. එතකොට සරලවම කිව්වොත් ගිනි බෝලයක් වේගෙන් කරකවනවා. ගිනි පෙරහැර යනකොට වේගෙන් කරකවනවා. වේගෙන් කරකවනකොට අපිට ගිනි වලලු පේනවානේ. වලල්ලක් වගේ එකට ගිනි ගන්න වලල්ලක් වගේ පේනවා. අන්න ඒ වලල්ල සම්මුතිය නම් කරකවන එක නවත්තපු ගමන් පේන ගිනි බෝලේ තමයි පරමත්තය. අනේ මෙහෙම පෙනුනට මේක ඇතුලේ මේකනේ කියලා කියන අර ඒක තමයි අභිධර්මය කියලා තියෙන්නේ. එතකොට ඒ ධර්මයේ හරියට පරිශීලනය කරනවා නම් සක්කාය දිට්ඨිය නැතිකරන්න, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස නෙවෙයි ඉතුරු සංයෝජනත් දුරු කරන්න පුළුවන්කම ලැබෙනවා. එය සිද්ධ කරන්න කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. යංකෝ බික්ඛු සත්තාරා කරණීයං සාවකානං හිතේසේනා අනුකම්පකේන අනුකම්පං උපාදාය තං වෝ කතම්මය ඒතානි බික්ඛු රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ථ. බුදුහාමුදුරු දේශනා කළා මහණෙනි, බුදු කෙනෙක් හැටියට ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් අනුකම්පාවෙන් කළ යුතු යමක් වේ නම් තං වෝ කතම්මය ඒ වැඩේ මං කළා. ඒතානි බික්ඛු රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි දැන් මහණෙනි වෘක්ෂ මූලිකව හෝ ශුඤ්ඤාගාරගතව හෝ ජායත මා පමාදත්ත කෙලෙස් වනසන්න පරක්කුණන් වෙන්න එපා. මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත පරක් වෙලා පසුතැවෙන්න නම් එපා. අයං වෝ අම්මාකං අනුශාසනයි. එයයි අපගේ අනුශාසනාව. මගේ නෙවෙයි බුදුහාමුදුරගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙසූ ඒ ධර්ම මාර්ගය තුල ගමන් කරන්න, සංයෝජන දුරු කරන්න, සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී සංයෝජන දුරු කරන්න, කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න, දිනෙන් දින ඇසුර වැඩි කරන්න, ඒ වගේම ධර්මයේ පරිශීලනය කරන්න, යෝනිසෝ මනසිකාරය ධර්මානුධම්ම පටිපත්ති පිළිවෙත් පිරීම සම්පූර්ණ කරන්න. ඒ සඳහා මේ ධම් දෙසුම
හේතු වේවා වාසනාව වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. අද ධර්ම ශ්‍රවණය කරලා අත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බල මහිමයෙන් කුරුඳුවත්තේ පදිංචි කරලයින් විතානවසම් මෑණියන් කල්පනා කරන්න තමන් නමින් මිය පරලෝ සැපත් ආදරණීය ස්වාමි පුරුෂයාණන් පීඨ ගොඩකන්ද මහත්මයා මෙපෙන් අනුමෝදන් වේවා. එවැගේම 2022 පෙබරවාරි මාසේ 20 වෙනි දින මිය පරලෝ සැපත් චන්ද්‍රා විතානවසම් මහත්මියටත් දෙපාර්ශ්වයේම මිය පරලෝ සැපත් දෙමව්පියන් ඇතුළු කොට ඇති ඥාති හිතයිශීන්ට මෙපින් අනුමෝදන්ව සසර දුක් නිමා කොට උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන් ඉදම්මේ ඥාති නං හෝතු. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් ආරක්ෂා කරත්වා 2022 පෙබරවාරි මාසේ 20 වෙනි දින 80 වන ජන්මදිනයේ සමරන්නට යෙදුණු අතුරුගිරිය කුරුඳුවත්තේ පදිංචි කරලයින් විතානවසම් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සුවපත් භාවයේ ලැබේවා. ඒ වගේම පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන ප්‍රියන්ත ගොඩකන්ද පුතාටත් කෝකිලා කොඩිකාර දියණිය ඇතුළු කොට ඇති ධර්ම ශ්‍රවණය කරන්නට සහ සම්බන්ධ වන පුංචි දරුවන්ට තරුණ අයට වැඩිහිටි අයට කොයි කාටත් සිත ශාන්තිය යහපත උදා වේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන් වූ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙන්න. එත්තාවතාච අම්හෙහි. මෙසේ සර්වාකාරින් රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් සසර දුක් නිමා කොට උතුම් නිවනින් සැනසෙන්න මෙපින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා නිවන් පතන්. ඔහොම වැඳ ගන්න කවුරුත් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.